ඌව පළාත් සභා මැතිවරණය තුල සිදුවීමෙන් තියෙන ඊටම බරපතල නීති විරෝධී කටයුතු සහ මැර කටයුතු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂයෙන්ම පහුගිය කාලේ අපි කවුරුත් දැක්ක ඌව පළාත් සභා ඡන්දේ ආරම්භ කරපු මොහොතේ සිටම ආණ්ඩුව මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රාජ්‍ය බලය පාවිච්චි කර ගනිමින් මේ මැතිවරණය කරන්න දරපු උත්සාහයක් අපි දිගටම දැක්කා. දැන් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී කාර්යාල පවත්වාගෙන යමින් නීති විරෝධී ප්‍රචාර කටයුතු කරමින් මගේ ප්‍රවාහන බස් රථවල පිටිපස්සේ පවා නීති විරෝධී ස්ටිකර් අලවල ඒවා පවත්වාගෙන යමින් දිගටම මැතිවරණ නීති කඩමින් ආපු ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපාරය පහුගිය දවස් වෙනකොට එතනින් එහාට පියවරක් තියලා අනිත් පක්ෂවල කාර්යාල ගෙන තියෙන ඒවා ආධාරකරුවන්ට පහර දෙන වේදිකා ගෙන තියෙන රැස්වීම් කඩාකප්පල් කරන තත්ත්වයක් දක්වා ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ අපි දකිනවා මේ තත්ත්වය ඊටාත්ම බරපතල ලෙස බලපානවා මැතිවරණ කටයුතු කරගෙන යාමට. දැන් විශේෂයෙන් ගත්තොත් මේ තත්ත්වය අපට වැඩිපුර පේන්න තියෙන්නේ මේ දිස්ත්‍රික්ක දෙකෙන් මොනරාගල දිස්ත්‍රික්කේ. බදුල්ලේදීත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම තියෙනවා. නමුත් වැඩිපුරම අපිට මේ මැරතරජන සහ මේ මැරකම් පිළිබඳව තොරතුරු වාර්තා වෙන්න පටන් ගන්න තියෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කේ. ඒකට හේතුව තමයි ආණ්ඩුවට සම්බන්ධ මැරපිරිස් ආයුධ සන්නද්ධව ඩිෆෙන්ඩර් රථවල නැගිලා මේ මොනරාගල දිස්ත්‍රික්කයේ පුරා සැරිසරමින් විරුද්ධ පක්ෂ වල කාර්යාල ගිනි තබමින් විරුද්ධ පක්ෂ වල ක්‍රියාකාරයෙන් බියවත් දෙමින් එතන භීෂණයක් මවාපාලා ඡන්දේ කොල්ල කන්දරන උත්සාහයක් පිළිබඳ තමයි අපිට දැන් මේ සිදුවීම් සහ තොරතුරු වාර්තා වෙන පටන් අරගෙන තියෙන්නේ. විශේෂයෙන්ම පහුගිය 24 වෙනිදා වෙනකොට පහුගිය 24 වෙනිදා රාත්‍රිය වෙනකොට මේ පිරිස් විරුද්ධ පක්ෂවල කාර්යාල විශාල ප්‍රමාණයක් කැඩුවා නැත්නම් ගිනි තිබ්බා. එතකොට මේ මැරපිරිස් විසින් කඩපු ගිනි තියපු කාර්යාල අතර ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කාර්යාල 14ක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාල 14කට පහුගිය 24 වෙනිදා රාත්‍රිය වෙනකොට මේ අය එක්ක පහර දීලා තියෙනවා නැත්නම් ගිනි තියලා තියෙනවා. දැන් මේ අපි ගාව තියෙන්නේ එවැනි කඩා දාපු කාර්යාලවල පින්තූර. මේ කාර්යාලේ කඩා දාලා තියෙනවා. මේ තියෙන්නේ කාර්යාලයක් කඩා දැමීම සම්බන්ධ පින්තූරයක්. මෙලෙස අපි මේ නීත්‍යානුකූලව අවසර සහිතව පවත්වාගෙන කාර්යාල වලට රාත්‍රී කාලේ ඇවිල්ලා පහර දීලා කඩා දාලා තියෙනවා නැත්නම් ගිනි තියලා තියෙනවා. ඒකට ඒවා 14කට උත්තර ප්‍රමාණයක් කඩලා තියෙනවා. නිකන් උදාහරණ ලෙස ගත්තොත් කඩපු තැන් මේ සම්බන්ධ අපි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරා. මොනරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල දඹගල්ල හන්දියේ පිහිටි අපේ අපේක්ෂක සහෝදරයෙක්ගේ අනුර කුමාරගෙන අපේක්ෂක සහෝදරයාගේ නිවසේ පිහිටි කාර්යාලයට ගහලා කඩලා තියෙනවා. ඊට පස්සේ බුත්තල බුරුත හන්දිය කියන ස්ථානයේ පිහිටලා තියෙන අපේ මැතිවරණ කාර්යාලය කඩලා තියෙනවා. බුත්තල බුරුත හන්දිය කියලා කියන්නේ. ඒ වගේම මොනරාගල නගරයේ විජේසිරි කියලා අපේ අපේක්ෂක සහෝදරයෙක් ඉන්නවා. ඒ අපේක්ෂක සහෝදරයාගේ නිවසේ පිහිටි මැතිවරණ කාර්යාලයට පහර දීලා තිබුණා. ඒ වගේම සෙල්ලකතරගම මැතිවරණ කාර්යාලය. ඒ වගේම සෙවණගල කිරිබ්බන් නැව ප්‍රදේශයේ තිබිච්ච මැතිවරණ කාර්යාලය. ඒ වගේම තනමල්විල සූර්යාර ප්‍රදේශයේ අපේක්ෂකෙක් වෙච්ච සිරිසේන සහෝදරයාගේ නිවසේ පිහිටි මැතිවරණ කාර්යාලය. ඒ වගේම සෙවණගල තනමල්විල මාර්ගයේ පිහිටි කාර්යාල 5ක්. ඒ වගේම සෙවණගල හබුරුගල මැතිවරණ කාර්යාලය. ඉතින් මේ විදිහට මැතිවරණ කාර්යාල ගණනාවක් 14ක් විතර මේ පිරිස විසින් පහු දවසල එක්ක ගෙනින් තිබ්බා නැත්නම් කඩා දැම්මා බලහත්කාරය පාවිච්චි කරලා. දැන් මෙන්න මේ බලහත්කාරය පාවිච්චි කළ මේ බියවත් දෙමින් කරන මැතිවරණ කටයුතු වල බරපතලම සිද්ධිය අපිට වාර්තා වෙන්නේ ඊයේ රාත්‍රියේ. දැන් අද මේ අද 26 වෙනිදා මේ 20 වෙනිදා අද අපේ පක්ෂ නායක අනුර දිසානායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් අපි සංවිධානය කළ තිබෙන මෙතන රැස්වීමක් බඩල් කුඹුර නගරයේ. එතකොට මේ බඩල් කුඹුර නගරයේ අද පවත්වන්න සූදානම් කරලා තියෙන මේ රැස්වීම සඳහා ඊයේ රාත්‍රියේ අපේ හිතවතුන් වේදිකා ඉදිකිරීම සහ සැරසිලි කටයුතු කරමින් හිටියා. මෙන්න මේ නීත්‍යානුකූලව අවසරගත්තු මේ රැස්වීම සඳහා වේදිකාව ඉදිකිරීමෙන් ඉඳද්දී සැරසිලි කටයුතු කරමින් ඉඳද්දී මැරකණ්ඩායමක් ඇවිල්ලා මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයිති රාජ්‍ය බලය පාවිච්චි කරන මේ මැරකණ්ඩායමක් ඇවිල්ලා ඒ මැරකණ්ඩායම විසින් අපේ හිතවතුන්ට පහර දීලා
අපේ ආධාර කරුවන්ට පාර දීලා අහසට වෙඩි තියලා මේ පළව හැරලා මේ සැරසිලි සියල්ලම කඩා දාලා වේදිකාවට ගෙන තියලා තියෙනවා. ඊට අමතරව ඒ වේදිකාව තරණ තැනට ගෙනත් තිබෙච්ච සමහර භාණ්ඩ වර්ග විශේෂම ශබ්ද විකාශන යන්ත්‍ර මේ අය එක්ක තල්ලා නැත්තම් පැහැරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අපේ සහෝදරයන්ට ආපු යතුරු පැදි කීපයකට පහර දීලා තියෙනවා. ඒ නිසා යතුරු පැදි වලට පහර දීලා තියෙනවා. ශබ්ද විකාශන උපකරණ පැහැරගෙන ගිහිල්ලා තියෙනවා. වේදිකාවට ගහලා වේදිකාව ගෙනි තියලා තියෙනවා. අහසට වෙඩි තියලා අපේ අය පළවල් හැරලා තියෙනවා. ඊට පස්සේ රාත්‍රියේ පුරාම මේ අය මේ නගරේ සැරසරමින් හිටපු නිසා අපේ සහෝදරුන්ට අඩු ගානේ පොලිසියට පැමිණිල්ලක් කරන්න යන්නවත් තත්ත්වයක් තිබුණේ නැහැ. මේ අය පොලිසියට පාලනය කරන්න පුළුවන් ගන්නේ පොලිසියෙන් ආවම පොලිසියත් එලවා දාලා තමයි මේගොල්ලෝ මේ ආයුධ අතේ තියාගෙන සැරසරමින් ඉන්නේ. ඒ නිසා මේ රැස්වීම කරගන්න බැරි මට්ටමට මේ සියල්ලම ගෙනි තියලා විනාශ කරලා තියෙන්නේ ඊයේ රාත්‍රියේ මේ බඩල් කුඹුර නගරේ. එතකොට මේ සිද්ධිය වෙන අතර අනික් පැත්තෙන් ගත්තම ඒ මොහොතේම ඒ කාල සීමාව ඇතුළතම මොණරාගල නගරේ අපේ පක්ෂයේ කාර්යාල 3කට වෙඩි තියලා ගිනි තියලා පහර දීලා තියෙනවා. මේක ඉතා බරපතලයි. මොකද මේ පිරිස් ආයුධ සන්නද්ධව ඇවිල්ලා වැඩිපුර ඇවිත් ඩිෆෙන්ඩර් රථවලින් ඩිෆෙන්ඩර් වර්ගයේ රථවලින් කියන ආරක්ෂක අංශ පාවිච්චි කරන රථ මේවා ඒ ඩිෆෙන්ඩර් වර්ගයේ රථවලින් ඇවිල්ලා අහසට වෙඩි තියලා මේ කාර්යාල වලට වෙඩි තියලා කාර්යාල කඩාබින් දාලා තියෙනවා. එතකොට එහෙම ගත්තොත් එහෙම මෙන්න මේ ප්‍රධාන වශයෙන් ගත්තොත් يعني ඊයේ රාත්‍රී 25 වෙනිදා රාත්‍රියේ එස්.එන්. සේනාධීර අංක 8 ඉදිරිපිට හුලන්දාව වම මොණරාගල කියන ස්ථානයේ පිහිටි කාර්යාලය. ඒ කාර්යාලයට වෙඩි තියලා තියෙනවා. හිස් පතුරුම් කපු කාර්යාල අසල වැටලා තිබිලා තියෙනවා. මේ සම්බන්ධ පැමිණිල්ලක් කළා. එතකොට පැමිණිලි අංකය CIB ඉරාක් 201යි ඉරාක් 54 කියන පැමිණිලි අංකයට පැමිණිල්ලක් කරලා තියෙනවා. පොලිසිය වල පරීක්ෂණ කරලා තියෙනවා. නමුත් කිසිවෙක් තාම අත්අඩංගුවට අරගෙන නැහැ. එතකොට මේ ඩිෆෙන්ඩර් වලින් ආපු ආවිත් දරන කට්ටිය වෙඩි තියලා තියෙන්නේ මේ කාර්යාලයට. ඊට පස්සේ ඒ සමගම අපේ අපේක්ෂක සහෝදරයෙක් ඉන්නවා විජේසිරි කියලා. එතකොට එයාගේ කාර්යාලයේ තියෙන ලිපිණය තමයි ප්‍රගති මාවත සිංහපුර මදුරු කැටිය කුඹුක්කන මොණරාගල. මොණරාගල නගරයේ ආශ්‍රිතව. ඉතින් මොණරාගල නගරයේ ආශ්‍රිතව මේ අපේ ඡන්දිරන අපේක්ෂක සහෝදරයා වෙච්ච විජේසිරි සහෝදරයාට ආйти කාර්යාලයට මේ මැරපිරිස් ඇවිල්ලා විනාඩි 7 ඒ කියන්නේ යාගේ ගෙදර මේක කාර්යාලය දාලා තියෙනවා. විනාඩි 45ක් විතර මේක ගෙදර ඉඳගෙන මේ අය හැංගිලා තියෙන බයට ඉඳගෙන කාර්යාලය කඩලා උඩට වෙඩි තියලා බිත් වලට වෙඩි තියලා ඊට පස්සේ මෙයාගේ වාහනේ ගෙනි තියන්න උත්සාහ කරලා පොලිසියට පස්සේ මේගොල්ලෝ කතා කරාම පොලිසියෙන් එනවා. පොලිසියෙන් ආවම මේ මැර පිටස පොලිසියලව හැරලා තියෙනවා. පොලිසිය පළව හැරලා විශාල හානියක් එතන කරලා තියෙනවා. පොලිසියටවත් මේ පාලනය කරන්න බැරි කණ්ඩායම් බවට මේ මැර පිටස පත් වෙලා තියෙනවා. නැට ඒ සමගම අපේ තව අපේක්ෂක සහෝදරයෙක් ඉන්නවා සෝමරත්න කියලා. එයාගේ කාර්යාලයේ ඇඩ්‍රස් එක MK සෝමරත්න කුමාරපුර පළමු මාවත ඩිපෝ පාර මොණරාගල. මොණරාගල ඩිපෝ පාරේ සෝමරත්න කියන අපේක්ෂකයා. එයාගේ ගෙදරටත් ඇවිල්ලා මේ විදිහටම කාර්යාලයට පහර දීලා වෙඩි තියලා තියෙනවා. ඒතකොට මේ විශේෂය තියෙන මේ ස්ථාන තුනටම මේ කණ්ඩායම් වෙඩි තියලා තියෙනවා. බිත්ති වල සලකුණු තියෙනවා. ඉස්පතුරුම් කපු තියෙනවා. දැන් මේකට පොලිසිය මාත්‍ර ඇවිල්ලා පරීක්ෂණ පවත්වලා තියෙනවා. නමුත් කිසියෙක් අතනට අරගෙන නැහැ. ඉතින් මේ தත්ත්වය නිසා දැන් මොණරාගල දිස්ත්‍රික්කය ඇතුළත මේ විපක්ෂයේ දේශපාලන පක්ෂ වලට මැතිවරණ කටයුතු කරගෙන යාමට නොහැකි මට්ටමේ බරපතල භීෂණකාරී තත්ත්වයක් හදලා තියෙනවා. කියන්නේ පොලිසියට බය නැති, පොලිසියට පස්සේ පොලිසියත් පළවා හරින ඩිෆෙන්ඩර් රථවල නැගිලා නීති විරෝධී ගිනියවි අත දරාගෙන සැරිසරමින් කාර්යාලයට පහර දෙන, කාර්යාලය ගෙනි තියෙන නීත්‍යානුකූලව අවසර අරගෙන පවත්වන රැස්වීම් සඳහා ඉදිකරන වේදිකා ගෙනි තියමින් ඒවා කඩාබින් දමමින් විපක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය අඩාල කරලා විශාල බිහිතියක් හදලා ජනතාව බියවද්දලා එතනක අමුතු වර්ගයේ පාලනයක් හදාගලා මේ මොණරාගල දිස්ත්‍රික්කයේ මැතිවරණ වැඩ කටයුතු සියල්ලම නතර කරලා ඒකට බාධා කිරීම සඳහා වෙච්ච සැලසුම් සාගත ක්‍රියාවලියක් මෙතන අරගෙන යනවා. ඉතින් අපි දකිනවා මේක ඊටාම බරපතල කාරණයක් කියලා. මොකද මේක බරපතල වෙන්නේ දැන් එක පැත්තෙන් ගත්තොත් මේ පිරිස රාජ්‍ය බලය දරන එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ පිරිස්. ඒතකොට අපි දකිනවා මේ පිරිස් වල මේ වැඩිපුර ඉන්නේ මේ ප්‍රදේශීය අය නෙවෙයි. පිටින් ආපු අවිධර්ණ මර පිරිස්.
මේගොල්ලෝ පාවිච්චි කරන්නේ ඩිෆෙන්ඩර් වර්ගයේ වාහන. විශේෂයෙන්ම ගත්තොත් එimhe ප්‍රභූ ආරක්ෂක සේවාවන්ට සපයපු සන්නද්ධ හමුදා පාවිච්චි කරන වර්ගයේ වාහන තමයි මේගොල්ලෝ පාවිච්චි කරන්නේ. මේ අය විසින් මේ මිනිස්සු බීටපත් කරන නිසා අඩු ගානේ කවුරක්වත් එළියට බහින්නෙත් නැහැ මේ වාහනක නම්බරයක්වත් ලියා ගන්න. ඊළඟට ගිනියාවි පාවිච්චි කරමින් ඉන්නවා. ඉතින් මේක අපි දකින්නේ ඉතාමත්ම නරක තත්ත්වයක්. ඒතකොට මෙතන නීතියක් නැහැ. පොලිසිය මහතුරු නීති රකින්න පුළුවන් කමක් නැහැ. මැතිවරණ නිලධාරී මහතුරුන්ට නීති රකින්න පුළුවන් කමක් නැහැ. නීති රීති කිසිවක් නැතුව මෙතන මේ අමුතු පන්නේ පාලනයක් සඳහා මේ අය කටයුතු කරමින් ඉන්නවා. ඉතින් මේක අපි දකින්නේ සාමකාමී සාධාරණ මැතිවරණයක් කරගෙන යාමට සිද්ධ වෙන විශාල බලපෑමක් හැටියට. එතකොට දැන් අපි ගත්තොත් මේ මැතිවරණ ව්‍යාපාරේ පුරාම ආණ්ඩුව දිස්ත්‍රික්ක දෙකේම මැතිවරණ නීති කැඩුවා. මතනේ කවුරුත් දන්න. මැතිවරණේ නාම යෝජනා අවසන් වෙච්ච අවසන් දවසේ 6 වෙනිදා. 6 වෙනිදා මැතිවරණ කොමසාරිස්තුමාගේ සහ පොලිසිය ඉල්ලීම නොසලකා නීති විරෝධී පෙළපාලේ ගියා. එතකොට සංධානෙත් ගියා, එක්සත් ජාතිපක්ෂෙත් ගියා. ඒකෙදි බදුල්ලේදී විශේෂයෙන්ම අනුර විධානගමේ මහත්තයාගේ පෙළපාලේ නවත්තන්න ගියාම නිලධාරී මහතුරුන් ත්‍රාජනය කරලා ඔවුන්ගේ ජංගම දුරකථන උදුරගෙන කැමරා උදුරගෙන එවැදි වෙච්ච පින්තූර මකා දාලා විශාල බලපෑමක් යට කරා. ඒ නිසා අවසානයේ උසාවිය යන පවා සිද්ධ වුණා. දැන් ඒක ඊට වඩා මහ පරිමාණයෙන් ගෙනත් තියෙනවා මොනරාගල දිස්ත්‍රික්කයට. මොනරාගල විශේෂයෙන් තියෙන මොනරාගල දිස්ත්‍රික්කය තමයි ආණ්ඩුවේ සංධානයේ මහමැති අපේක්ෂකයා තනකොවදින දිස්ත්‍රික්කය. සමේ මහමැති අපේක්ෂකයා වෙන කවුරක්වත් නෙවෙයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ජනාධිපතිතුමාගේ අයියාගේ පුතා ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්තයා. නිසා මේ ජනාධිපති බලතල මේ රාජ්‍ය බලය පාවිච්චි කරලා වෙන කිසියෙකුට මැතිවරණ කටයුතු කරන්න නොදී ඉතාමත් බරපතල මට්ටමකින් මැතිවරණ නීති උල්ලංඝනය කරපු මැතිවරණ ව්‍යාපාර කරගෙන යනවා. එතන මේ මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ මේ පහුගිය කාලේ පුරාම විශේෂයෙන්ම මොනරාගල දිස්ත්‍රික්කය ඇතුලේ අපි දකින කාරණේ තමයි නීති විරෝධී කාර්යාල විශාල ප්‍රමාණයක් තියෙනවා. කවුරක් අතර මැදිහත් වෙන්නේ නැහැ. විශාල ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම තමන්සල් දන්නවත් ඇති ඔය කිරිබ්බන් වැව ප්‍රදේශය කිරිබ්බන් ආර ප්‍රදේශය කියන ප්‍රදේශවල මේක අයිති වෙන්නේ වැල්ලවයි ආසනයේට තනමල් වල ප්‍රදේශ ආශ්‍රිතව තියෙන්නේ. එතකොට මෙන්න මේ ප්‍රදේශවල එක දිගට නීති විරෝධී කාර්යාල දාලා තිනවා. සමහර බලහත්කාරයෙන් දාලා තියෙනවා. කවුරක්වත් මැදිහත් වෙන්නේ නැහැ. දිස්ත්‍රික්ක පුරාම නීති විරෝධී කාර්යාල. ඊළඟට නීති විරෝධී ලෙස මගී ප්‍රවාහන බස් රථවල පිටිපස විදුරුවේ මහමැති අපේක්ෂකගේ රුව සහ ලකුණු සහිත ස්ටිකර් අලවලා තියෙනවා. අපි දැක්ක පොගේ දවස්වල පොලිසිය මහතුරු මැදිහත්ලා කීපයක් ගැලෙව්වා. නමුත් පොලිසියෙන් ගලවන මේගොල්ලෝ නැවත අලුව ගන්නවා. සමහරව ගලවන්න දෙන්නෙත් නැහැ. බලපෑම් කරනවා. ඒ නිසා තාමත් මේ නීති විරෝධී ලෙස මගේ ප්‍රවාහන බස් රථවල මේ ස්ටිකර් අලවගෙන මැතිවරණ කටයුතු කරමින් යනවා. ඊට අමතරව සාමාන්‍ය මැතිවරණ නීතියේ තියෙන එක අපේක්ෂකයෙකුට එක වාහනයක් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රචාරක වාහනයක් හැටියට. තමන්ගේ ලකුණ අංකය රූපේ පාවිච්චි කරලා. නමුත් මෙහෙම නෙවෙයි ආණ්ඩුවේ අපේක්ෂකයෝ විශාල ප්‍රමාණයක් තමන්ගේ රුව ලකුණ අංක සහිත වාහන විශාල ප්‍රමාණයක් පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරන්නේ ඔක්කොමත් නෙවෙයි. දැන් සංධානයේ අපේක්ෂකයන්ගෙත් සමහර අපේක්ෂකයන් ඒගොල්ලන්ට මේ හැකියාවක් නැහැ. ඒ නිසා බලයේ තියෙන කීප දෙනෙක් මහමැති අපේක්ෂක ඇතුළු කීප දෙනෙක් මෙලෙස නීති කඩ කරලා විශාල වශයෙන් වාහන පාවිච්චි කරනවා. ඊට අමතරව ගත්තොත් එහෙම අපි දකිමින් ඉන්නවා ආණ්ඩුව දැන් නීති විරෝධී ලෙස රජයේ නිලධාරීන් රජයේ සේවකයින් මැතිවරණ වලට පාවිච්චි කරන්න උත්සාහ කරමින් ඉන්නවා. මේ සම්බන්ධයෙන් මම පහුගිය දවස්වල මැතිවරණ කොමසාරිස්තුමාටත් පැමිණිල්ලක් යවුවා. ජනමාධ්‍යවලටත් මේක යවුවා අපි. මැතිවරණය සඳහා ඌව පළාතේ මැතිවරණය සඳහා රජයේ සේවකයන් පාවිච්චි කරන දරන උත්සාහයක්. විශේෂයෙන්ම ගත්තොත් එහෙම මේක ඇතුලේ තියෙන්නේ මොකද්ද? දැන් ඔය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයිති උපාධිධාරීන් පිරිසක් ඉන්නවා ළඟදී බඳවගත්තු. ඒ උපාධිධාරීන් සියලු දෙනාම ලබන මාසේ 3 හා 4 දිනවල ඌවට කැඳවලා තියෙනවා. කැඳවලා තියෙන්නේ ආර්ථිකය පිළිබඳ සමීක්ෂණයක් කරන්න කියලා තමයි කැඳවලා තියෙන්නේ. සමීක්ෂණයක් ආර්ථික සමීක්ෂණයක් සඳහා කියලා. හැබැයි අපි කවුරුත් දන්නවා මේ කලබලී ඌව පළාතේ ආර්ථික සමීක්ෂණයක් නෙමෙයි කරන්න හදන්නේ. මේ කරන්න හදන්නේ මේ පිරිස ගෙනල්ලා මැතිවරණ වලට යොදා ගන්න. කැන්වසින් කරන තමයි හදන්නේ. ඊට අමතරව අපිට තොරතුරු හම්බුණා හැමතැනම මේක හම්බෙලා තිනවා සමෘද්ධි නිලධාරීන්. සමෘද්ධි සංවර්ධන නිලධාරීන් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසකින් 50 බැගින් දැන් කැඳවලා තියෙන උකට.
එතකොට විශේෂම ගත්තොත් ලබන මාසේ 7 8 9 කියන දිනවල මේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකින් 50 දෙනා බැගින් ඌවට එන්න කියලා තියෙනවා. එතකොට එන්න කියලා තින්නෙත් සමහර අයට කියලා තියෙනවා මේ බඩු පාර්සලයකුත් අරන් එන්න කියලා. ඒතර මේ ලෑස්ති වෙන්නේ බඩු බෙදලා මේ පිරිස සම්බන්ධ කරලා මැතිවරණ කටයුතු කරගෙන යන්න. ඒතර ඒකෙන් ඉතා පැහැදිලි මේ ආණ්ඩුව මේ ඡන්දේ කරන්න යන්නේ සම්පූර්ණයෙන්ම ගත්තොත් එම නීති විරෝධී කටයුතු කරමින් රජයේ නිලධාරී පාවිච්චි කරමින් රජයේ වාහන පාවිච්චි කරමින් ඡන්ද කොල්ල කෑමක් ලෙස තමයි කරමින් යන්නේ. මේක දිගටම කරපු දෙයක්. අලුත් දෙයක්වත් නෙවෙයි. අඬු පොගේ කාලේ වගේ මේ ඡන්ද පුරාටම මැතිවරණ නීති උල්ලංඝනය කරනවා. රජයේ සම්පත් පාවිච්චි කර ගන්නවා. දැන් මම හිතන්නේ මාධ්‍යවේදී ඔබතුමාලට පුළුවන් වුණනම් ගිහලා බලන්න සමීක්ෂණ කරලා ඌව පළාතට ගියත් එහෙම ඌව පළාතේ හැමදාසම දකින්න පුළුවන් මොකද බදුල්ලට ගියත් මොනරාගල් ටිකක් දකින්න පුළුවන් රජයේ නිලධාරීන් වාහනත් එක්ක සැරිසරන ඡන්ද වැඩවලට මම දැක්ක පහුගිය දවසක මම බදුල්ලේ ඉන්නකොට පෙට්‍රෝලියම් එකට ආйти ලංකා කයින්සල් නීති සංස්ථාවට ආйти පිරිස් ඒ ටී-ෂර්ට් ගාලා ඒ වාහන වලින් මේ ඡන්ද වැඩ කරමින් ඉන්නවා. එතකොට ඒ නිසා මේ රජයේ ආයතන වල එක් කණ්ඩායම් එක් දවසකට කැඳවලා ඒගොල්ලෝ මේ පාවිච්චි කර ගන්නවා මේ ඡන්ද වැඩවලට. ඒ සඳහා රජයේ වාහන පාවිච්චි කර ගන්නවා. දැන් අලුතෙන්ම තමයි මේ ලබන මාසෙට කැඳවලා තියෙන ඔය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට සම්බන්ධ උපාධිධාරීන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් කැඳවලා තියෙනවා. එතකොට මේ විදිහට රාජ්‍ය සම්පත් රාජ්‍ය සේවකයෝ පවත්ලා ඡන්ද කරන අතර නීති විරෝධී කටයුතු කරන අතර අනිත් පැත්තෙන් ගත්තම දැන් විපක්ෂයේ පක්ෂ වලට විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණට තමන්ගේ ඡන්ද කටයුතු කරගෙන යාමට බාධා වෙන විදිහට දැන් මේ විශාල භීෂණයක් මරතරජනයක් ආණ්ඩුව ආරම්භ කළා තියෙනවා. මේක විශේෂයෙන්ම ආරම්භ කළා තියෙන මොනරාගල් දිස්ත්‍රික්කයේ. අපිට මේ කාරණේ පැහැදිලි. මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා. දැන් අපිට දැනන තාලට මැතිවරණ බීමේදී මොනරාගල් දිස්ත්‍රික්කයේ සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පළාතේ මැතිවරණයේ ආණ්ඩුවට ඉතාම අවාසිදායකයි. වාසිදායක නැහැ. විශේෂයෙන්ම ආණ්ඩුව ඌව පළාතට යන්නේ ඡන්ද ඉල්ලන්න ජයග්‍රාහී මානසිකත්වයකින් නෙවෙයි. ඊට කලින් තිබිච්ච බස්නාහිර දකුණ කියන පළාත් සභා දෙකේදීම ඡන්ද ලක්ෂ 2කමාරක් ඡන්ද අඩු කරගෙන මන්ත්‍රී දුර 17ක් අඩු කරගෙන කොළඹ දිස්ත්‍රික්කේ පෙරදිලා නිසා පරාජිත මානසිකත්වයෙන් තමයි එතනට යන්නේ. ආණ්ඩුව මේ මැතිවරණ ව්‍යාපාරයේ සැලසුම් කරනකොට මේ පළාත් සභා ටික සැලසුම් කරගත්තේ ඌව පළාත අන්තිමට හුදකලා කරලා තියන හදාගත්තෙත් මොකටද? ඒ ඌව පළාත හුදකලා කරලා අන්තිමට තියන්න හදාගත්තේ මේ යන ඡන්ද වටේදී අර අනිත් පළාත්වල ගන්න ජයග්‍රහණ සියල්ල පාවිච්චි කරලා අවසන් ජයග්‍රහණේ ඌවෙන් ගන්න. මොකද හේතුව තමයි අපිට තියෙන තොරතුරු මත ආණ්ඩුව හිතන් ඉන්නවා ලෑස්ති එකක ඉන්නවා ඉක්මන් ජනාධිපතිවරණයකට යන්න. ඒතකොට ආණ්ඩුව ඉක්මන් ජනාධිපතිවරණයකට යනවා නම් ඒ ඉක්මන් ජනාධිපතිවරණයට පෙර තියෙන අවසන් ඡන්දෙ වෙන්න පුළුවන් මේ ඌව පළාත් සභා ඡන්දේ. ඒ නිසා මේ ඌව පළාත් සභා ඡන්දය අර ඊට කලින් පළාත් සභා ඡන්ද සියල්ලම තියලා ඇවිල්ලා අන්තිමට තියෙන ඡන්දේ පර තමයි හිතාගෙන හිටියේ. නිකන් මේක අර ක්‍රිකට් භාෂාවෙන් කිව්වා නම් එහෙම නිකන් ගහගෙන ඇවිල්ලා අන්තිම 6 පාර ගහලා දිනන තමයි තන් හිටියේ ඌවේ. හැබැයි දැන් සිද්ධ වුණේ එහෙම නෙවෙයි. දකුණෙන් බස්නාරෙන් ආණ්ඩුවේ විකට් කරන්න පටන් ගත්තා. ආණ්ඩුවට ඡන්ද අඩු වුණා. ඒ නිසා දැන් ඌව පළාත් සභා ඡන්ද කියන්නේ ආණ්ඩුව අර අන්තිම 6 පාර ගහලා දිනන ඡන්ද වෙනුවට ආණ්ඩුවේ විකට් එක කැඩෙන ඡන්දේ බවට දැන් ලකුණු පහළලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුව පොඩ්ඩක් බය වෙලා තියෙනවා. ඒ බය වෙලා දැන් ඌව පළාතේ ජයග්‍රහණය කෙසේ හෝ ලබා ගැනීමට ආණ්ඩුව විවිධ උපක්‍රම පාවිච්චි කරමින් නීති කඩ කරමින් සහ භීෂණයක් මවමින් යනවා. ඒතොර ඒක ආණ්ඩුව තෝරන් තියන්නේ කොහොමද? ආණ්ඩුව ඉස්සෙල්ලා තෝරන් තියන මොනරාගල් දිස්ත්‍රික්කේ. දැන් තමුන්නාස්ලා කවුරුත් දන්නවා පහුගිය කාලේ ඔය මැතිවරණ කොමසාරිස්තුමාත් මැදිහත් වෙලා ජනගහනේ සංයුතියත් බිමත් බලලා එහෙදි වෙච්ච මේ අපේක්ෂකයන් නැත්තම් മന്ത്രിවරුන්ගේ සංයුතිය වෙනස් කරගත්තා. ඒ අනුව බදුල දිස්ත්‍රික්කයෙන් മന്ത്രി දුර 3ක් මොනරාගලට ගියා. එතකොට ඒ නිසා දැන් මොනරාගල දිස්ත්‍රික්කයේ മന്ത്രി දුර සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. දැන් ආණ්ඩුව උත්සාහ කරනවා ඒ නිසා මොකද්ද මේ മന്ത്രിකම් 3ක් වැඩි කරගත්තු මොනරාගල දිස්ත්‍රික්කයට තමන්ගේ උපරිම බලය දාලා මොනරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද ටික කොල්ල කාලා පළාත් සභාව පිහිටුවීම සඳහා බලය ගැනීම මොනරාගලෙන් කරගන්න උත්සාහ කරමින් ඉන්නවා. මොකද බදුල්ල ආණ්ඩුවට බොහෝ අවාසි දිනන්න බැරි තත්ත්වයක් තියෙන නිසා බදුල්ලෙන් දිනන්න බැරි එක පළාත් සභාවේ බලය පිහිටුවා ගැනීම සඳහා මොනරාගල ඡන්දේ කොල්ල කාලා දින තමයි හදන්නේ. බදුල්ලෙත් නීති විරෝධී වැඩ කරනවා. දැන් කොල්ල කෑම පටන් ගන්න තියෙන්නේ මොනරාගල. බියවැද්දීම පටන් ගන්න තියෙන්නේ මොනරාගල. භීෂණේ පටන් ගන්න තියෙන්නේ මොනරාගල.
එතකොට ඒකට ඒකේ පෙරමුණෙන්නේ කවුද? මහ ඇමති අපේක්ෂකයාගේ ආධාරකරු. දැන් අභියාන ප්‍රශ්න තමයි ආණ්ඩුවේ. දැන් නීතිය රකින්න ඕනේ ආණ්ඩුව. ආදර්ශය දෙන්න ඕනේ ආණ්ඩුව. නීති රැකීමේ ආදර්ශය දෙන්න ඕනකම තියෙන්නේ ආණ්ඩුවේ මහ ඇමති අපේක්ෂකයා. සංධානයේ මහ ඇමති අපේක්ෂකයා. හැබැයි දැන් නීති කඩන්නේ ඒගොල්ලෝ. මැතිවරණේ නීති උල්ලංඝනය කරන්නේ ඒගොල්ලෝ. මැතිවරණය තුල විපක්ෂයට මැතිවරණ කටයුතු කරන්න නොදී මහදේවන්ත භීෂණයක් පවත්වාගෙන ඒගොල්ලෝ. ඒ නිසා මේකේ තව බරපතල තත්ත්වයක්. සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. මේ හදන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද ටික බියවද්දලා මිනිසුන්ට පාරට බහින්න බැරි කරවලා විපක්ෂ දේශපාලන ව්‍යාපෘතිය ප්‍රචාර කටයුතු වට්ටලා ඊට පස්සේ ඒගොල්ලෝ තනියම ප්‍රචාර කටයුතු කරගෙන ගිහිල්ලා බඩුත් බෙදලා නීති විරෝධීවත් කරලා ඡන්ද කොල්ල කාලා මොණරාගලෙන් ගන්න ඡන්ද වලින් පළාත් සභාවේ බලය පිහිටවන්න පුළුවන්ද කියලා උත්සාහ කිරීමක් තමයි මේ අදමින් තියෙන්නේ. ඒ නිසා මේක ඊට පැහැදිලිව ගත්තොත් එimhe ඡන්දය භීෂණයක් කරා කොල්ල කාලා පළාත් සභාවේ බලය පිහිටවන්න තරම් උත්සාහයක් ලෙස තමයි අපි දකින්නේ. ඒ නිසා මේක පරාජයට පත් කළ යුතු තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව දැනටමත් අපි කල්පනා කරලා තියෙනවා. පොලිස් පොතුමාට ලියන්න. ඒ නිසා මම අද පොලිස් පොතුමාට මේ සම්බන්ධයෙන් ලිඛිතව පැමිණිලි කරනවා. ඒ වගේම මැතිවරණ කොමසාරිස්තුමාට මේ සම්බන්ධයෙන් අපි පැමිණිලි කරනවා. පැමිණිලි කරලා මේ තත්ත්වය පාලනය කරන්න අපට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. මොණරාගල දිස්ත්‍රික්කයේ ආණ්ඩුව කොච්චර උත්සාහ කරත් අපට ප්‍රචාරක වැඩ කරගෙන යාමට බාධා කරන්න ඒ බාධා සියල්ල මැඩපවත්තලා අපේ ප්‍රචාර කටයුතු කරන්න අපි උපරිම උත්සාහයක් දරනවා. ඒක අපි නීත්‍ය අනුකූලව කරන්නේ. නිසා ඒකට ඉඩකඩ තියෙන්න ඕන. නිසා පොලිසිය වගකීම තමයි මැතිවරණ කොමසාරිස්වරයාගේ වගකීම තමයි මේ මැතිවරණයේදී අපිට නීත්‍යානුකූල ලෙස කරගෙන යන ප්‍රචාරක කටයුතු සඳහා අවශ්‍ය කරන ආරක්ෂාව සහ අවශ්‍ය තත්ත්වයන් සලසා දෙන එක. එනිසා අපි පොලිසියට පොලිසියෙන් ඉල්ලා සිටින පොලිස් පොතුමා ඉල්ලා සිටිනවා අපේ මැතිවරණ ප්‍රචාරක වැඩවලට නීතියට අනුකරන දේවල් සඳහා අනිවාර්යයෙන්ම මේ ආරක්ෂාව ලබා දිය යුතු තියෙනවා. මේ අපි කියන්නේ පොලිස් පොතුමා අපි ඉල්ලන්නේ පොලිසියෙන් ඉල්ලන්නේ මේ මැර කණ්ඩායම් නිරායුධ කරන්න. මේ අවිරැගෙන ඩිෆෙන්ඩර් රථවල නැගිලා මේ සැරසරමින් ජනතාව බීජයටපත් කරන මේ මැර කණ්ඩායම් නිරායුධ කරන්න. මොණරාගල දිස්ත්‍රික්කය තුල හැම දේශපාලන පක්ෂයකටම බියෙන් සැකෙන්තරව මේ ඡන්ද පවත්වාගෙන පුළුවන් වටපිටාවක් හදන්න. ඒක හැදුවේ නැත්නම් මේ මැතිවරණයෙන් වැඩක් වෙන්නේ නැහැ. මේ මැතිවරණය හදන්නේ අනිත් පක්ෂවල කාර්යාල ගෙන තියලා අනිත් පක්ෂවල වේදිකා ගෙන තියලා එයාට දේශපාලන කරන්න බාධා කරලා ගෙවල් වලට වෙඩි තියලා අපේක්ෂකව බයවද්දලා ආධාරකරුවෝ බයවද්දලා ඒ බිහිතිය තුල ඡන්ද කොල්ලකට ගිහිල්ලා ඡන්ද ජයග්‍රහණ කරන්න ඒක කිසිසේත්ම පිළිගන්න පුළුවන් ඡන්දයක් වෙන්නේ නැහැ සාධාරණ ඡන්දයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ தත්ත්වය පරාජයටපත් කළ යුතු තියෙනවා. ඉතින් මේ தත්ත්වය පරාජයටපත් කරන්න අපි අපට කරන්න පුළුවන් උපරිම මැදිහත් වීම කරමින් ඉන්නවා. ඒ අපි විශේෂයෙන්ම අපේ රටේ ජනතාවගෙන් ඉල්ලන මෙන්න මෙහෙම. අපේ රටේ ජනතාව මේ ඡන්දයේදී මේ කරුණු කල්පනා කරන්න. මැතිවරණයකදී නීතිය රකින්න බැරි ආණ්ඩුවට සම්බන්ධ සන්ධානට ඡන්ද දෙන්න එපා. මොකද හැම විටකම නීතිය රැකීමේ ආදර්ශය දී යුත්තේ බලයෙන් අය. එතකොට බලයෙන් අය මේ ආදර්ශය කඩ කරලා නීති විරෝධී වැඩ කරනවා නම් පටන් ගත්ත මොහොතේ සිට අවසන් දක්වාම නීති විරෝධී වැඩ කරනවා නම් ඒ නීති විරෝධී වැඩ කරන නීතිය රකින්න බැරි නීතිය රැකීමේ ආදර්ශය දෙන්න බැරි ආණ්ඩුවේ කිසිම කෙනෙකුට ආණ්ඩුවට සන්ධානයට ඡන්ද දෙන්න එපා. අපි ජනතාවට කියනවා. ආණ්ඩුවට ඡන්ද දීලා මේ නීති විරෝධී වැඩ මේ මැරකම් මේ තරජනකාරී ස්වභාවයන් මේ සන්නද්ධ නීති විරෝධී සන්නද්ධ කටයුතු අනුමත කරන්න එපා කියලා අපි ජනතාවට කියනවා. අනිත් පැත්තෙන් ගත්තොත් එම ආණ්ඩුව මේ කරමින් යන මිනිසුන් බියටපත් කිරීමේ ක්‍රියාවලිය නවත්තන්න ඕන. ඒ නිසා මිනිස්සු බියටපත් කරලා අවිපාවිච්චි කරලා වෙඩි තියලා බිය වැද්දීම් කරලා ඡන්දයක් කරනවා නම් ඒක අනුමත කරන්න එපා. ඒක අනුමත කරලා ඡන්දයක් දෙන්න එපා. මේක පරද්දන්න පුළුවන් හොඳම දේ මොකක්ද? අපි හිතන මේ தත්ත්වය පරද්දන්න පොලිසියට බැරි නම් නීති ක්‍රියාවට නගන්න. කොමසාරිස්තුමාට බැරි නම් මැතිවරණ කාර්යාලය නිදාන්න බැරි නම් මේක මේ தත්ත්වය පාලනය කරන්න. දාද වෙලා තියෙනේමනේ. පොලිසියටත් බෑ මේක පාලනය කරන්න. මැතිවරණ නිලධාරීන්ට බෑ. එතකොට එහෙමනම් මේක පාලනය කරන පුළුවන් එකම කණ්ඩායම තමයි ජනතාව. ජනතාවට පුළුවන්. ඒ සඳහා ජනතාවට තියෙන අවස්ථාවක් ඡන්දය. ඒ නිසා ජනතාවගේ ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් මේ මැරකම් පාලනය කරන්න. මේ නීති විරෝධී කටයුතු පාලනය කරන්න. මැරකම් කරන අයට ඡන්ද දෙන්න ලෑස්ති නැහැ ජනතාව කියලා පණිවිඩයක් දුන්නා නම් ඊට පස්සේ මැරකම් නතර කරන්න පුළුවන්කම තියෙන නිසා අපි කියනවා මේ தත්ත්වය පාලනය කිරීම සඳහා වැඩි මැදිහත් වීම කරන්න පුළුවන් ජනතාව ඡන්දදායකයා. ඒ නිසා ඌවේ ඡන්දදායකන්ට අපි කියනවා මෙන්න මේ මැරකම් කරන අනුන්ගේ කාර්යාල ගෙන තියෙන නීති විරෝධී වැඩ කරන නීතියට ගරු කරන්නේ නැති සන්ධානයේ අපේක්ෂකයන් සන්ධානයට ඡන්ද දෙන්න එපා. මේක අනුමත කරන්න එපා. මේක පරාජයටපත් කරන්න
කටයුතු කරන්න කියන ඉල්ලීම අපි ජනතාවෙන් කරනවා. ඒ වගේම මාධ්‍ය වේදින ලෙස තමුන්නාස්ලාගෙන් අපි ඉල්ලනවා පහුගිය කාලේ පුරාම මැතිවරණවලදී මේ සාධාරණ මැතිවරණයක් සඳහා ජනමාධ්‍ය ඉටු කළ මෙහෙය අපි අගය කරනවා. ඒ අතරම මේ தත්ත්වය පාලනය කරන්න මැදිහත්වීමක් වුණා. මොකද මේකේ විශේෂය මෙන්න මේකයි. දැන් මේ ඌව පළාත මොනරාගල දිස්ත්‍රික්කයේ බදුල් දිස්ත්‍රික්කය කියලා කියන්නේ මේ කොළඹින් ඈත තැන් දුරස්තයි. එතකොට මේ රටේ අවධානයෙන් ටිකක් ඈත. තොරතුරක් වාර්තා වෙන්නේ ප්‍රමාද වෙලා. පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ මේ කොළඹ නගරයේ පොලිසිය ක්‍රියාත්මක වෙන විදිහට නෙවෙයි. ඒවැ වෙනම ඉන්න ඔය ප්‍රදේශවල මේ දේශපාලන අධිකාරිය තියෙන අයිතිකාරයෝ. ඒගොල්ලෝ තමයි පොලිසිය පාලනය කරන්නේ. දැන් කොළඹ වගේ ප්‍රදේශයක මේ බස්නාහිර වගේ තැනක නෙවෙයි මෙතන තියෙන්නේ. සම මේ ඈත පළාත්වල මේවට අරක්ගත්තු මැර කණ්ඩායම් ඉන්නෝ. ඒගොල්ලෝ මේ පළාත් මැර කමින් පාලනය කරන හැමදාම නිසා ඒගොල්ලන්ගේ මැර බලයෙන් පාලනය කරන තැන්වලට අවධානය අඩු වුණාට පස්සේ ඒගොල්ලන්ට ලේසි වෙනවා මේ මැරකම් කරගෙන යන්න. ඒ නිසා අපි හිතන්නේ තමයි මේ தත්ත්වය ජනතාවගේ අවධානයට ඉක්මනින් ගේන්න ඕන. ජනමාධ්‍ය අවධානය යොමු වෙන්න ඕන. නිසා මේ මොනරාගල දිස්ත්‍රික්කයේ විශේෂයෙන් සිද්ධ කරන මෙන්න මේ ආණ්ඩුවේ නීති විරෝධී මැදිහත්වීම් සහ මේ ප්‍රචණ්ඩත්වයට රේව අපි කියනවා ජනමාධ්‍ය වේදින්ට කාර්යභාරයක් තියෙනවා. මේ ප්‍රචණ්ඩත්වය හෙළිදරව් කරන්න මේක වැළැක්වීම සඳහා ඔබට ගත හැකි මාධ්‍ය වේදින් හැටියට සාධාරණ පැත්තෙන් ගත හැකි පියවර ගන්න. ඒ නිසා මේ මොහොතේදී මොනරාගල දිස්ත්‍රික්කය තුල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහමැති අපේක්ෂක ඇතුළු මේ මැර බලය පාවිච්චි කරන අපේක්ෂක කීප දෙනෙක් සන්නද්ධ පිරිස් යොදවාගෙන පිටින් ගෙන පිරිස් මොකද අපි දන්න ප්‍රදේශය නෙවෙයි කියලා මේ අය පිටින් ගෙන පිරිස් යොදවාගෙන අවි පාවිච්චි කරමින් විපක්ෂීය දේශපාලන කටයුතු වලට විශේෂම ජනතා විමුක්ති පෙරමුණේ කටයුතු වලට බාධා කරමින් කාර්යාල ගෙන තියමින් වේදිකා ගෙන තියමින් මේ හැසිරීම ඡන්දයක් කරන්න පුළුවන් වටපිටාවක් නෙවෙයි නිර්මාණය වෙන්නේ. ඒ නිසා මේක පරද්දන්න ඕන. ඒක පෙරදීම සඳහා මේ මොහොතේදී හැම දිනාටම මැදිහත් හැකි ආකාරයෙන් මැදිහත් වෙන්න කියන ඉල්ලීම කරනවා. ඉතින් මෙන්න මේ පණිවිඩය සමාජයට ගෙන යාම සඳහා තමුන්වස්ලාගේ සහයෝගය අපට ලබා දෙන්න කියන ඉල්ලීමත් කරනවා. මේ தත්ත්වය පරාජයටපත් කරලා අපි සූදානම් ආණ්ඩුවේ මේ මැරකම් වලට ආණ්ඩුවේ මේ නීති විරෝධී වැඩවලට ලබන මාසයේ 20 වෙනිදා මැතිවරණයේදී මේකට අදාළ කරන පණිවිඩය දීමට අපි සූදානම්. නිසා අපි ජනතාවගෙන් නැවත ඉල්ලන්නේ මැතිවරණයෙන් මේකට හරි උත්තරේ දෙන්න. මේ මෙවැනි මැරකම් කරන අයට මින්පසු මැරකම් කිරීමට ධෛර්ය නොලැබෙන විදිහේ මැතිවරණ ප්‍රතිඵලයක් ඇති කරන්න කියන ඉල්ලීම තමයි අපි ජනතාවගෙන් ඉල්ලන්නේ. ඇත්තට ගත්තොත් එහෙම මම දැක්කම මේ ජනමාධ්‍යවල මේක තියෙනවා. ඉතින් මේ ප්‍රධාන පක්ෂ තුනම මැතිවරණ උල්ලංඝනය කරනවා කියලා කොමසාරිස්තුමා කිව්වේ කුමන පදනමකින්ද කියලා අපි දන්නේ නැහැ. ඊට පැහැදිලිව කියන්න පුළුවන්කම තියෙනවා. නොමිනේෂන් බාර දීපු පළවෙනි 6 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණ පෙළපාලි නවත්තලා මැතිවරණ නීතියට ගලු කරා. පෙළපාලි අපි ගියේ නැහැ. සබ් මැතිවරණ නීති කැඩුවේ නැහැ. ඒ මැතිවරණ නීතිය කඩපු නැති නිසා මැතිවරණ කොමසාරිස්තුමා අපිට විශේෂයෙන් ස්තුති කළ ලියුමක් කිව්වා. මේ තියෙන ලියුම මං ගාව. මේකේ තුමා කියන මෙන්න මෙහෙම. නාම යෝජන අවසන් දිනේදී මැතිවරණ නීති උල්ලංඝනය නොවන අන්තිම ප්‍රචාර කටයුතු වලින් වැළකී සිටීම සම්බන්ධයෙන් මගේ ස්තුතිය මෙයින් පිරිනමමි කියලා. මේ කොමසාරිස්තුමා මේ ලියුමේ වල තියෙන්නේ අපි මැතිවරණ නීති කඩන්න නැතුව නාම යෝජන අවසන් දවසේ කටයුතු කරපු නිසා. ඉතින් අපි මැතිවරණ නීති මේ අපි ගත්තොත් අපි එකදු නීති විරෝධී මැතිවරණ කාර්යාලයක් දාලා නැහැ. අපි නීති විරෝධී එකම කටවුට්ටයක්වත් කොහෙවත් එල්ලලා නැහැ. අපි මගේ ප්‍රහාණ සේවාවල පිටිපස්සේ ඉස්සර කොහේ හරි ස්ටිකර් අලවලා නැහැ. අපි නීති විරෝධී ප්‍රචාර රථ එකක්වත් පාවිච්චි කරලා නැහැ. එතකොට අපි නීති විරෝධී ලෙස රජයේ සේවකයෝ ඡන්දයට අරගෙන නැහැ. අපි නීති විරෝධී ලෙස බඩු බෙදලා නැහැ. එතකොට කොමසාරිස්වරයාට කාටද කියන්න පුළුවන් එකම දෙයක් මොකද පෝස්ටර් ගහලා තියෙනවා. සම් ප්‍රමාණයක්. පෝස්ටර් ගහලා මොකද මේ මැතිවරණේ කරන්නම දෙයක් පෝස්ටරයක් ගහන්න බැරි නම්. පෝස්ටර් ගහලා තියෙන අපි විතරක් නෙවෙයි මැතිවරණේ ඔක්කොම පක්ෂ. ස්වාධීන කණ්ඩායම් පව. එහෙමනම් කියන්න ඕන ගම තියෙන්නේ පෝස්ටර් ගැහිම නම් මැතිවරණ උල්ලංඝනය කරා කියන එක කියන්නේ එහෙනම් ඉතින් මැතිවරණයේ දෙන සියලු දෙනාම පෝස්ටර් ගහලා තියෙනවා. ඒක ගත්තොත් දැන් නිකන් තරම් සලකන්නේ නැති දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ ඇරෙන්න ආණ්ඩුව කරන වෙන කිසිම කාර්යයක් අපි කරලා නැහැ. ඒක සාධක කියලා කියන්න පුළුවන් ගම තියෙන ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ උල්ලංඝනය කරලා නැහැ.
අපිට යමක් කියනවා කියන පුළුවන්කම තියෙන පෝස්ටර් ගහම තමයි ඒකත් අපි වැඩිපුර ගැහුවේ මෙතනවලදී පටන් ගන්න කලින්. මොකද දැන් පෝස්ටර් ගැහුවම මේ නගරවල පොලිසියෙන් ගලවනවා. ඒ නිසා ඒක අපිට ගහන්න ඕන කමක් නැහැ. අපි නීත්‍ය අනුකූලව ප්‍රචාර කටයුතු ක්‍රමයක් අපිට තියෙනවා. අපි කාර්යාල දාලා තියෙනවා නීත්‍ය අනුකූලව. අපි අපේක්ෂක හැමෝටම එක්කනට එක් ගානේ වාහනයක් පාවිච්චි කරන්න පුළුවන් එක අපි පාවිච්චි කරනවා. ඊට අමතරව අපිට ජනහමු තියන්න පුළුවන් නිසා අපි විශාල ජනහමු සංඛ්‍යාවක් තියෙනවා ප්‍රචාරක සඳහා. ආණ්ඩු ජනහමු තියන්නේ, ආණ්ඩු රැස්වීම් තියන්නේ. අපි ගම් මට්ටම බිම් මට්ටමේ ජනහමු රැස්වීම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒක අපිට විශාල ප්‍රචාරයක්. ඒ අර්ථයෙන් යන මිසක් අපි මැතිවරණ නීති උල්ලංඝනය කරලා නැහැ. ඒ නිසා අපි හිතනවා මේ ප්‍රකාශ කොමන අර්ථයෙන් කරත් මේක සිද්ධ වෙන දේ තමයි ආණ්ඩු කරන මහා පරිමාණ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සමාන කරලා සාධාරණ කරනවා. අපි හිතනවා ඒක මේ අනිත් පක්ෂ එක්ක සමාන කරලා සාධාරණ කිරීම මේ මොහොතේදී හොඳ එකක් නෙමෙයි. මොකද ඒකෙන් වෙන්නේ ආණ්ඩුවට පොඩි ධෛර්යයක් හම්බ වෙනවා. මේ වැඩේ කරමු. මොකද ඔක්කොම කරනවා නම් ආයි මොකද කියලා ඉතින් කරන් යන පුළුවන්කමක් තියෙනවා. මොකද මෙතන බරපතල මට්ටමකින් මැතිවරණ නීති කරන්නේ ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරලා. ඔක තමයි ඇත්ත තත්ත්වය. අපිට නමක් කියන්න බෑ ඇත්තට මේ ප්‍රහාර පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. මේ පුද්ගලයව පව අඳුරන්නේ නැති අය. මේ අපේ ගම්වල ඉන්න අපේ අපේක්ෂා මේගොල්ලන් අඳුරන්නේ නැහැ. ඒ නිසා බොහෝ දෙනා පිටින් ආපු අය. ඒකට අපිට පැහැදිලි මේ වෙලාවේ පොලිසියත් එළවලා පොලිසියට රාජ කරගන්න බැරුව අවියවුද අරගෙන ඩිෆෙන්ඩර් වල නැගලා මේ වැඩ කරන්න පුළුවන්කම තියෙන්නේ ආණ්ඩුවේ ඉහළම බලය ආරක්ෂාව ලැබෙන අයට විතරයි. එතකොට ඒක ගන්න පුළුවන්. එහෙම බලයක් දෙන්න පුළුවන් ශාසන රාජපක්ෂ මහත්තයාගේ උදව් කරන අයට. සහ ඒ මට්ටමේ අයට. ඉතින් මේ වැඩෙන් සිද්ධ වෙන්නේ මේ අනිත් පක්ෂ වල විතරක් නෙවෙයි. සන්ධානයෙම ඉන්න සාමාන්‍යයෙන් බලයක් නැති ධනයක් නැති අපේක්ෂකයන්ට පවා අසාධාරණයක් මේක සිද්ධ වෙන්නේ. සන්ධානය තුළ ඉන්න බලයේ තියෙන ධනයේ තියෙන අපේක්ෂකයෝ මෙලෙස නීති විරෝධී ප්‍රචාර කටයුතු කරනකොට සන්ධානයේම ඡන්දිල්ලන බලයක් නැති ධනයක් නැති අයටත් අසාධාරණයක් වෙනවා. ලොකුම අසාධාරණ සිද්ධ වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂවලට. ඒ නිසා මේකේ පිටිපස්සේ ඉන්න පුද්ගලයා කවුද කියන එකට වඩා අපි දකින්නේ මේක ආණ්ඩුව මේක පිටිපස්සේ ආණ්ඩු බලයේ මේ තියෙන රාජ්‍ය බලයේ මේ තියෙන නිසා ආණ්ඩුව මේකට මැදිහත් වෙන්න ඕන පොලිසිය මැදිහත් වෙලා මේ තත්ත්වය පාලනය කරලා අපි හැමෝටම නිදහසේ බියෙන් සැකෙන් තොරව ඡන්දය කරන්න පුළුවන් වට පිටක් හදන්න තියෙනවා. වට පිට හදන්න බැරි නම් ඡන්දයක් කරන්න බෑ. ඒ වුණොත් අපි දෙනවා මෙතන කොමසස්තුමා තීන්දුවක් ගන්න ඕනකම තියෙනවා. ඉතින් මෙහෙම ඡන්දයක් කරන්න බැරි නම් කොහොමද කරන්නේ කියලා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම පහුගිය 6 වෙනිදා ඔය මැතිවරණ මේ පෙළපාලි යන්න බෑ කියලා ඉල්ලපු ඉල්ලීම නොසලකා පෙළපාලි ගිහපු වෙලාවේ අනුර විධානකමේ මහත්තයා ලොග්ගල්ල ප්‍රදේශයේ මතුවෙච්ච වෙලාවේ ගැටුම. ඒ වෙලේ කොමසස්තුමා තීන්දුවක් ගත්තා පොලිසියට කතා කරලා තීන්දුවක් ගත්තා. මොකද්ද? මහියංගනයට විශේෂ ආරක්ෂාවක් දෙන STF එකෙන්. එවිල්ලත් හිටිය කීපදෙනෙක්. දැන් අපි හිතනවා දැන් ප්‍රශ්නේ තියෙන එතන දැන් මහියංගනේ මේ ප්‍රශ්නේ මාරුලා තියෙන්නේ මොනරාගලට. මොනරාගල තමයි බරපතල. නිසා අපි හිතන මොනරාගලට විශේෂ ආරක්ෂාවක් දීලා විශේෂ බලයක් යොදවලා මේ මොනරාගල සිද්ධ වෙන මේ නීති විරෝධී සහ විශේෂම ගත්තොත් මේ ප්‍රචණ්ඩ තත්ත්වය පාලනය කළ යුතු තියෙනවා. ඒකට පොලිස්පතිතුමා ඇතුළු නිලධාරි මාතෘ ඉක්මන් පියවරක් ගනිවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්නයක් තියෙනවා වර්තමාන මැතිවරණ නීතිය තුල සහ ප්‍රචාරණ කරන දේශපාලන පක්ෂ වලට යම් අභියෝගයක් තියෙනවා කියන්නේ අංකය සහ අපේ අංකය සහ සංකේත ප්‍රදර්ශනය කිරීමේදී පෝස්ටර් කටවුට් කරන නිමත කාර්යාල බාක්තායන දැන් තියෙන සීමාව ප්‍රායෝගික නොවන බව මම දන්නවා. ඔව් ඇත්තටම තියෙන මොකද හේතුව තමයි මේ තියෙන්නේ මැතිවරණ වර්ග දෙකක් එකතු කරලා හදපු නීතියක්. කියන්නේ අතීතයේදී වෙච්ච කේවල ක්‍රමයේ මැතිවරණ නීතියයි සමානුපාතික ක්‍රමයයි එකට පූර්තු කරලා තියෙන්නේ. ඉතින් මේකට අර එකවරක මට මතකයි කලින් හිටපු මෙතන කොමසස්තුමා දයානන්ද දිශානායක මහත්තයා කිව්වා මේ මැතිවරණ නීතිය ඔළුව ජපන් කඳ ජර්මන් නීතියක් තියෙන කියලා. ඒ නිසා මේ ඇත්ත ප්‍රශ්නයක් කාටත් තියෙනවා මේකේ දිස්ත්‍රික්කයක් පුරා ප්‍රචාර කටයුතු කරන්න ඕන. තමන්ගේ ලකුණයි අංකේ වැදගත්. හැබැයි ඒක ප්‍රචාරය කරන තියෙන අවස්ථා කිසිවක් නැහැ. එම ගැටලුවක් තියෙනවා. ඒකට කලියුතුව තියෙන්නේ මේ නීති කඩන එක නෙවෙයි. එහෙනම් දැන් ඒ සඳහා වෙච්ච කිසියම් කාට සාධාරණ නීතියක් පොදුවේ හදා ගන්න ඕන. දැනට ගත්තමත් මම හිතනවා ඔබතුමාලා තේරුම් ගන්න ඕන තියෙනවා මෙතන කොමසස්තුමා සහ පක්ෂ ලේකම්වරු අතර ඇතිගත්තු සාකච්ඡාවල ප්‍රතිඵල ලෙස කාර්යාලවල ওই අංක සහ ලකුණු ප්‍රදර්ශන කිරීම සඳහා ඉඩකට අරන් තියෙනවා. මොකද ඇත්ත ගත්තොත් තියෙන නීතියට අනුගත්තොත් එහෙම කාර්යාලවල එළියේ ලකුණු හා අංක ප්‍රදර්ශන කරන්න බෑ.
කාර්යාල තියෙන්නේ මේ ලිපි කටයුතු වලට. නමුත් මේ ප්‍රශ්න බර නිසා මේ අපි කවුරුත් එකඟ වෙලා එකඟතාවයකට ආවා කාර්යාලවල අපි මේ ලකුණු ප්‍රදර්ශනය කිරීම කරමු කියලා. ඒක දැන් නිසා කවුරුත් කරන නීති විරුද්ධ නෑ ඒක දැන්. ඉතින් ඒ නිසා එවැනි වෙනස් වීම් කළ යුතු තියෙනවා. දැන් මේ පිළිබඳව කොමසාරිස්තුමාගේ අවධානය යොමු කරලා සාකච්ඡාවක් කෙරෙලා තිබුණා. දැන් අපි ලෑස්ති මේ මාස 29 වෙනිදා හවස අපි පක්ෂ නායක අනුර දිසානායක සහෝදරයාත් මමත් අපේ හඳුන්වන සහෝදරයා ඇතුළු කණ්ඩායමක් ලක්ෂණ සහෝදරයා ඇතුළු කණ්ඩායමක් අපි යන කොමසාරිස්තුමා මුණ ගැහෙන්න ඒ සාකච්ඡාවේ අරමුණත් මෙන්න මේ දැන් තියෙන මැතිවරණ නීති බලාත්මක කිරීම සහ මැතිවරණ නීතියේ කරගත යුතු වෙනස්කම් පිළිබඳව කිසියම් සාකච්ඡාවක් කිරීම. නිසා අපි බලාපොරොත්තු වෙන ඒකෙදී මේ මැතිවරණ කරගෙන යාමට ප්‍රචාරකඩ වැඩ කරගෙන යාමට කිසියම් නීතියේ වෙනසක් කරගන්න ඕන නම් ඒ පිළිබඳව අපි අදහස කියන්නේ. මොකද ඒක පාර්ලිමේන්තුවෙන් කරගන්න ඕනක් තියෙන්නේ. නීති ගේන්න ඕන පුතේ. සංශෝධනය කරගෙන තියෙනවා. ඒකේ ඇත්තක් තියෙනවා. නමුත් ඒ ඇත්ත තිබ්බට අපි මොකක් කරේ මේකේ වෙනසක් හදනවා නම් හදන්න ඕන කම තියෙන කාටත් සාධාරණ වෙන වෙනසක්. මොකද ඡන්දයකදී ඡන්දිලන හැමෝටම සම තත්ත්වයක් තියෙනවා. සමහරුන්ට රාජ්‍ය බලය තියාගෙන ඒ බලය පාවිච්චි ඡන්ද කරන්නයි තව කෙනෙකුට බලය නැතුව ඡන්ද කරන්න ගියාම ඡන්දයේදී ඡන්ද සටන සාධාරණ නැහැ. මේ ඡන්ද සටන් හරියට ගත්තොත් එම අර ඉස්සර මේ අපි අහලා තියෙන ඔය මේ රෝමයේ වහල් යුගයේ තියෙන කාලේ වහලුන්ගේ සටන් තිබ්බා ඇරීනාවේ. ඒ සටන් කරනකොට ඒ සටනට දාන්නේ වහලෙක් දානවා නිරායුධ අනිත් පැත්තෙන් රෝම සොල්දාදුවෙක් කියනවා සන්නද්ධව. සන්නද්ධ රෝම සොල්දාදුවෙකුයි නිරායුධ වහලෙකු සටන් කරනවා. ඒකට ප්‍රතිඵලේ කවුරුත් දන්නෝ නිරායුධ වහලා පරදිනවා. ඒ වගේ මේකේ මේ සන්නද්ධ බලයේ රාජ්‍ය බලයේ තියාගත්තු කණ්ඩායමකුයි ඒ කිසිවක් නැති නිකන් දේශපාලන පක්ෂකුයි තරම් කරන්න ගියාට පස්සේ හැමතිස්සෙම ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරගන්නවා. ඉතිහාස පුරාම ඒක සිද්ධ වුණා. දැන් මේ වෙලාවටින් තමයි ඒකේ සීමාවත් ඉක්මවා ගිහිල්ලා දැන් සම්පූර්ණයෙන්ම නීතිය අතට අරගෙන මෙතන නිකන් අර වෙනම මැර ආණ්ඩුවක් හදාගෙන වැඩ කරන්න ගියාම මේ මැතිවරණ වැඩවලට කිසිවක් කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒවත් අඩු ගානේ පාලනය කරගත යුතුයි මේ මැතිවරණ කාලෙට. මොකද අපි හිතනවා මේ මැතිවරණ දැන් නීති වෙනස් කරන්න බෑනේ. මේ ඡන්දයන් වෙන්නම තියෙන නීති වලින්. ඒ නිසා අඩු ගානේ තියෙන නීතිය රකින්න එක මේ ඡන්දෙට අත්‍යවශ්‍ය වෙනවා. ඒක රකින්න කියන බලම තමයි අපි ආණ්ඩුවට කරන්නේ. ඒක සම්පූර්ණ සත්‍යයක්. දැන් මේ සිද්ධිය ඒගොල්ලෝ අනිත් පැත්ත හරවන්න යනවා. අපේ කාර්යාලය අපේ රැස්වීම ගෙනි තියලා අපේ යට පහර දීලා වෙඩේ තියලා ඔක්කොම කරලා දැන් ඒකටන චෝදනාව මගහරව ගන්න ඔය මොකක් හරි ඒගොල්ලන් කාර්යාලයක කුඩි කරගන්න පුළුවන් ඒගොල්ලන්ට. තව මොකක් හරි කරගන්න පුළුවන්. අපි කවුරුත් උතන නෑ නේද? ඒගොල්ලන්ට ඕනයක් කරගන්න පුළුවන්. ඒක මොකක් හරි කරලා මෙන්න මෙහෙම කරා නිසා මෙහෙම කරා කියලා දැන් මේක අර අනිත් පැත්ත හරවන්න මේ උත්සාහ කරනවා වෙන්න පුළුවන්. ඕක අපි දන්නේ නෑ. කොහොමද තාමත් තියෙන ප්‍රශ්නමයි. දැන් අද උදේත් අපි කතා කරා. අපේ විජිතේරස් සහෝදරයා කතා කරා නියෝජ්‍ය පොලිස්පතිතුමා මේ පැත්තේ ඉන්න මේ පොලිසිය ලොකු මහත්තුරුන්ට කතා කරපු වෙලාවෙත් පොලිසිය කියන්නේත් මේ ඕගොල්ලෝ නීත්‍යානුකූලව පොලිසිය කියන්නේ නීත්‍යානුකූලව මේ තැන වෙන් කරන් තියෙන නිසා රැස්වීම කරන ඕගොල්ලන්ට පුළුවන්. නමුත් ඕගොල්ලෝ හිතලා බලන්න මේ වගේ තත්ත්වයක් තුළ රැස්වීමක් කරන්න පුළුවන්ද කියලා. ඔන්න ඔක උත්තරේ තියෙනවා. දැන් මේ අපි නීත්‍යානුකූලව මේ අවසර ගත්තොත් දැන් රැස්වීම කරන්න අවශ්‍ය කරන තත්ත්වය හදා දෙන වෙනුවට අපිට කියන ඕගොල්ලන්ට අයිතියක් තියෙනවා රැස්වීම කරන්න. හැබැයි ඕගොල්ලෝ තීන්දුවක් ගන්න ඕන කම තියෙන මේ වගේ වටපිටාව තුළ රැස්වීමක් කරනවාද කියලා. මේ මොකද අපිට කියන්නේ නොකිය කියන්නේ. නොකිය කියන්නේ මේ පොලිසිය මහත්තුන්ට මේකට මුක් කරන්න බෑ. ඕගොල්ලෝ තීන්දුවක් ගන්න ඕගොල්ලන්ගේ ආරක්ෂාව පිළිබඳ කියලා මේ කියන්නේ. දැනටත් අපි දන්නවා ඒ ඔය ආණ්ඩුවේ කාර්යාලය හැමතැනම තියෙනවානේ. නීති උද්දී කාර්යාලය. එක පෝලිං බූත් එකක් ඇතුළත පුළුවන් එක කාර්යාලය පක්ෂයකට. ඒතොර එහෙමනම් උතන තියෙන පුළුවන් කාර්යාලය කීයද ආණ්ඩුවේ? එකයි තියෙන පුළුවන්. නමුත් කාර්යාලය කීපයක් තියෙනවා. ඉතින් වටේම කට්ටිය ඔය 300ක් කට්ටිය දැනුත් ඉන්නවලු. ඉඳගෙන ඉන්නවා පොලිසිය මැදිහත් වෙන්නේ නැහැ කිසිවකට. දැන් ඔය හදන්නේ අපේ රැස්වීම නතර කරන්න තමයි. නමුත් අපි උත්සාහ කරන අවසන් මොහොත දක්වාම මේ රැස්වීම කරන්න. මොකද ඒක අපේ අයිතියක්. අපි මේ අවසර අරන් තියෙනවා. බිම වෙන් කරන් තියෙනවා. පර්මිට් එක අරගෙන තියෙනවා. අපි ජනතාවට අමතන්න ඕනකම තියෙනවා. නිසා මේක අකුලන් යන්න අපිට පුළුවන් කමක් නැහැ. අපි රැස්වීම කරන්න උපරිම උත්සාහය දරනවා. ආණ්ඩුව වගේම පොලිසිය වගේම තමයි මැරෙයින් ඉවත් කරලා මේ රැස්වීම කරන් යන්න අපට අවශ්‍ය කරන වාතාවරණය හදා දෙන එක. මොකද අපි මේක පර්මිට් ගත්තු නැත්නම් මේ අවසර ගත්තු රැස්වීමක් නිසා. නීති දෙකක් නෙවෙයි නිසා. සිද්ධ වෙන්නේ අර ක්‍රමයට. අපි තමයි තීන්දුව ගන්න වෙලා තියෙන්නේ මේ කරනවද නැද්ද කියලා. ඉතින් ඕතන්ට රට වරුණාට පස්සේ ඉතින් මේ රටේ තව මොකද්ද අපිට කතා කරන්න ඉතුරු වෙන්නේ කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ගැනත් යමක් කියන්න මට මම අහගෙන ඔය දවසක මේ සුසිල් ප්‍රේමජය මතුමත් මේ ගැන කියලා තියෙනවා. අපි තීරණයක් අරගෙන අපේ සමාජිකින් දැනුම් දුන්නා පාරවල් අඳින්න එපා කියලා. ඔබ කවුරුත් දන්නවා අපි තීන්දුවක් ගත්තා නම් පාරේ අඳිනවා කියලා. එනම් මුළු දිස්ත්‍රික් අපි මුළු පළාතෙම අඳිනවා. අපිට එහෙම කරන්න පුළුවන් පක්ෂයක් අපි. මුළු පළාතෙම එක පාරක්වත් නැහැ නේද අපි. ඔබ ගිහිල්ලා බලන්න ඔය කිසිම දිස්ත්‍රික්කයකට අපි පාරේ ඇඳලා නැහැ. එකම තැනක තියෙනවා මාත් දැක්කා ඒක බදුල්ල දිස්ත්‍රික්කයේ
ඌව පරණගම ආසනේ ඈත පාරක ওই ලකුණු දෙක තුනක් තිබ්බා. අපි හිතනවා මෙන්න මෙහෙම. එක්ක මේ අපේ උපදේශය ලැබිච්ච නැති අපි ඈත හිතවත් ඉන්නෝනේ පරණ පුරුද්දට කවුරු කෙනෙක් තමන්ගේ ගෙවල් කිට්ටුව එකක් දෙයක් ඇඳලා දන්නේ. නැත්නම් ජනතා විමුක්තිය ප්‍රමුණත් මැතිවරණ නීති උල්ලංඝනය කරනවා කියලා පෙන්වන්න ආණ්ඩුවේ කෙනෙකුට මේක කරන්න පුළුවන්. මොකද මේ ගැන ප්‍රචාරයට අනුව අපිට පේනවා මොකද ඒගොල්ලෝ නීති කඩලා කරලා යනකොට දැන් චෝදනා වෙනකොට දැන් ඒගොල්ලෝ කියනවා අපි විතරක් මෙන්න ජීවිතයත් ඇඳලා කියලා පෙන්වන්න. ඒ සඳහා මේකක් අඳුගත්තා දන්නෙත් නැහැ. නැත්තම් ඇත්තටම කවුරු හරි මේ අපේ අදහස නොතේරිච්ච කෙනෙක් ඈත කෙනෙක් ඇඳලා දන්නෙත් නැහැ. ඕක තියෙන්නේ තැනක දෙකක. පළාත පුරා නැහැ. අපි එහෙම ඇඳෙන්නේ නැහැ. මොකද අපි තීන්දුවක් ගත්තා අපි අඳින්නේ නැහැ කියලා. ඒ නිසා දැන් ගියාත් මම හිතන්නේ ප්‍රධාන පාරවල් කියලා බලනකොට අපි අඳලා නැහැ. මේ නිකන් අර මොකක් හරි පුංචි සිද්ධියක් අරගෙන මේ ජනතා විමුක්තිය පෙරමුණත් මේව කරානේ කියලා අපේ පැත්තෙන් එන විවේචනය අඩු කරන තරම් උත්සාහයක් නිසා මේක අපි දකිනවා. ඇත්තටම දැන් මේ මැතිවරණදී ආණ්ඩුවට ඌව පළාතට කියලා ඌව පළාතේ ජනතාවට කියන්න දෙයක් නැහැ. කරපු දෙයක්වත් නැහැ, කරන්න බලාපොරොත්තු දෙයක්වත් නැහැ. දැනුත් ආපුවා කියන්නේ අර ජිනීවා වල ප්‍රශ්නයක් තියෙන නිසා අර පරණ තැටියම ගහනවා. පරණ තැටිය දැන් ඔය මේ හැම ගියපු ඉරි මැකිච්ච තැටියම අරගෙන ගහලා ආපහු මේ ජිනීවා වලට මුණ දීම සඳහා මේ ඡන්දේ මේ ප්‍රතිඵලය ගමු කියලා කියමින් යන්නේ. අපි හිතන්නේ ඒක නෙවෙයි. ඌව පළාතේ ජනතාවට බලපාන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අංක එක මොකද්ද? ආණ්ඩුව හදපු වාර්තාවට අනුව මේ මුදල් අමාත්‍යාංශයේ වාර්තාවට අනුවම ලංකාවේ පළාත් නමෙන් දුප්පතුන් වැඩිම පළාත ඌව පළාත. එනිසා එතන දුප්පත්කම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඊට අමතරව පහුගිය දවස් වෙනකම් මෙතන ප්‍රශ්නයක් තිබුණා මොකද්ද? එතන විශේෂයෙන්ම ගොවි බිමක් තියෙන්නේ. ගොවි ජනතාවක් වැඩිපුර ඉන්නේ. ඒ ගොවි ජනතාවට වතුර නැතුව හිටියා ගොවි තැන් කරගන්න. දැන් යන්තම් වතුර ඉන්නේ වැහි වයින් පටන් ගත්තු නිසා. දැන් ඕක කිව්වට පස්සේ ආණ්ඩුව කිව්වේ තමයි මේ ඉතින් ආණ්ඩුවකට පුළුවන් ද ඕකට වාක් කියන ආණ්ඩුවක් තියෙන වස්සවන්නද කියලා. වැසි වස්සවන්නද? ආණ්ඩුව පුළුවන් ද නීගේ පාලනය කරන්න කියලා ඇහුවා. අපි කියනවා ආණ්ඩුවට වැසි වස්සවන්න බෑ ඒක ඇත්ත. හැබැයි ආණ්ඩුවක් තියෙන ඕනකම තියෙන්නේ වැස්සම ගොවිතැන් කරන්න නෙවෙයි. වැස්සම නම් ගොවිතැන් කරන්න ඕනකම තියෙන්නේ ආණ්ඩුවක් ඕනේ නැහැ ඒකට. ආණ්ඩුවක් ඕනේ වැසි නැති කාලට ගොවිතැන් කරන්න ජනතාවට ජලය දෙන්න. දැන් ඒක එහෙ නැහැ. අපි ගත්තොත් අපේ අතීතයේ රජවරු වැව් හැදුවේ මොකටද? වැසි නැති කාලට ගොවිතැන් කරන්න. වැසි කාලට වැසි වැස්සම වැසි ජලය එකතු කරලා වැසි නැති කාලෙත් ගොවිතැන් කරන්න තමයි ඒගොල්ලෝ වැඩි කරේ. අදත් අපි යැපෙන්නේ ඒකෙන්. මේ ආණ්ඩුවට එහෙම කරලා නැහැ. නිසා ජනතාවට වතුර තියෙනවා. නිසා මොනරාගල දිස්ත්‍රික්කයේ බදුල් දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධාන ප්‍රශ්න එක ගොවිජනයාට ඉඩම් නැහැ. ගොවියන්ට ඉඩම් දෙන්නේ නැති ආණ්ඩුව බහුජාතික කම්පැනි වලට ඩෝල් සමාගමට අක්කර දහස් ගණන් දෙනවා. කෙහෙල් වවන්න වෙන ජාතික වවන්න ඉඩම්. දෙක වතුර ප්‍රශ්න බරපතලයි ජනතාවට. බොන්නත් වතුර නැහැ. තාමත් ආණ්ඩුව සමත් වෙලා නැහැ ඒ ජනතාවගේ වතුර ප්‍රශ්න විසඳන්න. තුන්වෙනි එක අමාරුවෙන් වගා කරගත්තට පස්සේ වගාවේ අස්වැන්නට සාධාරණ මිලක් හම්බෙන්නේ නැහැ. ඊළඟට ඒ සාමාන්‍ය පහසුකම් නැහැ. මේ මාර්ග හැදුවා කියලා කියනවනේ. ප්‍රධාන පාර ඇරෙන්න ඒ වැය ගම් වලට යන්න පාරවල් නැහැ. අතිශය දුෂ්කරයි. ගමට පාසල් නැහැ. රෝහල් නැහැ. ඒ වැය පහසුකම් නැහැ. නිසා ඊටාම දුෂ්කර කොන් කරපු ඇත්තරපු ජීවිත ගත කරන මිනිස්සු බවට පත් වෙලා තියෙන අය. වතුකරේ තත් ඊටාම බරපතල. ඒ නිසා මිනිස්සුන්ගේ මූලික ජීවිතයේ මූලික අයිතිවාසිකම් නොලැබිච්ච ජනතාවක් ඌව පළාතේ ජීවත් වෙන්නේ. අපි හිතන නිසා දැන් මේ හදිස්සිය වුණකම දැන් මෙහි ආණ්ඩුව මැදිහත් වෙලා පාවෙන වෙළඳපොළ විරුද්ධ කරනවා. මේ පැත්තේ ළඟදී ඔය විරුද්ධ කරේ බේරේ පාවෙන වෙළඳපොළක් නේද? මෙහි තියෙන පාවෙන වෙළඳපොළවල්, එහෙ තියෙන එපා වෙන වෙළඳපොළවල්. ඇයි මොකද එහෙ ගියාම වෙළඳපොළක් නැහැ. ටකරන් තහඩු අටෝගත්තු මඩු කීපයක් තියෙනවා. ඒවැ වෙළඳාම් කරන්න බෑ. උලඟට ගලවලා යනවා. වැස්සොත් තෙමෙනවා. මඩ වෙලා. එතකොට ඒ වෙළඳපොළවල්. ඒ කියන්නේ අපේ ගොවි ජනතාව තමන්ගේ අස්වැන්න ගැන විකුණන තැන එතන. පොළ. වෙළඳපොළ. එතකොට ඒක හදා දෙන්නේ නැහැ. මෙතන හදනවා පාවෙන වෙළඳපොළ. අතන තියෙන්නේ ජනතාවට එපා වෙන වෙළඳපොළ. ඕක තමයි තත්ත්වය. ඒ නිසා මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් හදන්න නැති මේ නිකන් වෙන විකාර කරගෙන ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ මේ එක්තරා පන්තියක සතුට වෙනුවෙන් කෝටි ගණන් මුදල් නාස්ති කරමින් වැඩ කරමින් යනවා. මේ බිමේ ඇත්ත මිනිස්සු දුකටපත් වෙලා ඉන්නවා. මොකද මේ ඌව පළාත කියලා කියන්නේ අපේ රටේ කෘෂි කර්මාන්තර දැවැන්ත දායකත්වයක් ලබා දෙන පළාතක්. අපි කවුරුත් දන්නවනේ. ඕක ඌව වෙලස්සට අයිති පළාත නිසා ගොවිතැනේදී වී වගාව, එළවලු වගාව, පළතුරු වගාව, මල් වගාව, උක් වගාව, තේ වගාව. මේ ඔක්කොම තියෙන්නේ ඔතන. වෙන කිසි පළාතක ඔය ටික ඔක්කොම එකට නැහැ.
රබර් වගාවක් තියෙනවා ඒ මොනරාගල දිස්ත්‍රික්කේ. ඉතින් ඒ ඔක්කොම තියෙන බීම මේ ජනතාව දුප්පත් වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් අවශ්‍යලා තියෙන මිනිසුන්ට මූලික දේවල් ටික ඉඩම්, ජලය, අස්සන්නට සාධාරණ මිලක් සහ ජීවිතයේ අත්‍යවශ්‍ය පහසුකම් ටික. ඒ ටික දෙන්න පෞද්ගලික කාලේ අසමත් වෙලා තියෙන්නේ. මොකක්වත් ලැබිලා නැහැ. ඒක තමයි අපි හිතන්නේ මේ මොහොතේදී ඒ ජනතාවට ලැබිය යුත්තේ කියලා.